sir. Okay. Then what about Chetana? Is Chetana here? Chetana innavada? Induvara, can you hear me? Yes, sir. Okay. Okay, dear children, all of you are welcome to SIP7 School. Extremely sorry for the delay, because all of you know regarding this prevailing situation in the country, we can't move any other places. මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක අපිට කොහෙවත් තැන් වැඩි ඇවිදින්න බෑ. වෙනදා අපි කුමාර සර්ලා හා තමයි අපේ ක්ලාස් එක කරගෙන ආවේ. හරිද? දැන් දරුවනේ අපි චුට්ටක් ඕගොල්ලන්ට දැන් පේන විදිහට මේ වෙනදට වඩා චුට්ටක් වෙනස් ඇති, ඔයගොල්ලන්ට තේරෙනවා ඇති දැක්කම. ඉතින් ඒකයි මේ පොඩි පොඩි තාක්ෂණික ප්‍රශ්න ටිකක් තුනේ, ඒකයි විනාඩි 5-10ක් පරක්කු වුනේ. රයිට්, කමන්නේ. හරි. එහෙනම් අපි අපේ අද පාඩම පටන් ගමු. අද පන්තිය පටන් ගමු. රයිට්, all of you are welcome. Okay, සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මේ ක්ලාස් එකට. හරි. මුලින්ම ගන්න පුතේ, ඔයගොල්ලන්ට ගෙදර වැඩ ටිකකුත් දුන්නා. හරිද? මුලින්ම අපි ඔයගොල්ලන්ගේ අච්චු පොතේ පොඩි වැඩක් කරලා අපි යමු අපේ ඉතුරු වැඩවලට. හරි. හරි. ගිය සතියේ ඔයගොල්ලන්ට පන්ති පවත්වන්න විදියක් තියුණේ නැහැ. මොකද ගම් වතුරක් තියුණා. ඒ තිබිච්ච ඇඩ්වර්ස් වෙදර් කන්ඩිෂන් එක නිසා ගිය සතියේ පන්ති පවත්වන්න ඕනේ. අපි ඔයගොල්ලන්ට පොඩි වැඩක් දුන්නා, මේක ලියා ගන්න කියලා පුළුවන් නම් 36 වෙනි පිටුවේ අච්චු පොතේ 36 වෙනි පිටුවේ. හරි, මම කව මේක අඩු ගන්න ලියා ගන්නවත් කියලා. ඇක්ටිවිටි 5 එක. හරි. My father's tree house. My father's tree house. ලියාගත්තද? Yes, sir. ලියාගත්තද? What about Chetana? ලිවද පුතේ? Yes, sir. Okay. අපි බලමු එහෙනම් මේ ටික ඉස්සෙල්ලා මේක කරලා ඉමු පුතේ. මම මේකේ අමාරු වචන තියෙනවා. අමාරු වචන ටික මම කියලා දෙන්නම්. හරිද? Right. ඇඟිල්ල තියලා බලා ගන්න. Look at the picture. Complete the story using the correct adjectives. Right? I think all of you know the meaning of the word adjectives. මං හිතන ඔක්කොමලා දන්නවා කියලා adjectives කියන එකේ තේරුම. මොනවද adjectives කියන්නේ? කියන්න බෑ. Sir, කීවැනි පිටුවද තියෙන්නේ? 36 වෙනි පිටුවේ. 36 වෙනි පිටුවේ. Right. Activity 5 එක ලස්සන පින්තූරයක් තියෙන, ගහක් උඩ පැලක් තියෙන. අන්න ඒක තමයි අපි දැන් මේ කරන්නේ. මොකද පුතේ මේ adjectives කියන්නේ මොකද? පොඩි දෙයක් ඉස්සෙල්ලා කියලා දීගෙන යන්නම්. මේක අපි පාඩමක් විදිහට පස්සේ කරනවා. හරි. දැනට පොඩි නිකන් ඕගොල්ලෝ දන්න දෙයක් හින්දා පොඩ්ඩක් කියලා දෙන්නම් ලාවට. මොකද adjectives කියන්නේ? කියන්න බෑ. දන්න දරුවෝ කියන්නේ. තිනෙත් කියන්න බලන්න මොකද්ද adjectives කියන්නේ? ක්‍රියා විශේෂණ. ක්‍රියා විශේෂණ නේ පුතේ, නාම විශේෂණ පද. මොනවද? නාම විශේෂණ පද. right. මොනවද මේ නාම විශේෂණ පද වලින් කරන්නේ? මොකද්ද මේකේ ඩියුටි එක මොකද්ද? මොනවටද අපි මේවා පාවිච්චි කරන්නේ? කියන්න බලන්න ඉක්මනට කියන්න. නාම පදයකට විශේෂණයක් දැමීමට. ඔව්. ඒකෙන් මොකද්ද පුතේ වෙන්නේ? නාම පදේ මොකද්ද වෙන්නේ? දැන් අපි ඔන්න මෙහෙම කියනවා. ඔන්න අපි හිතමු චේතනා කියලා. හරිද? මං කියනවා චේතනා is a girl. චේතනා කියන්නේ ගෑනු ළමයි. ඊට පස්සේ මං කියනවා චේතනා is a short girl. හරිද? මම මොකද්ද? චේතනා is a short girl. බලන්නකො මේ girl කියන එක ඉස්සරහට මං දැම්මා short කියලා. හරිද? මේ short කියන එකෙන් මොකද්ද කරේ? මේ girl පොඩ්ඩක් විස්තර කරානේ නේ? එහෙනම් මේ short කියන වචනේ මෙන්න මේ girl පොඩ්ඩක් විස්තර කරා. එහෙනම් නාම විශේෂණ පදයක් කියන්නේ නාම පදයක්
විස්තර කරන වචනයක් කියලා අපිට සරලවම කියලා දෙන්න පුළුවන්. තේරුණාද? එහෙනම් adjective එකක් කියන්නේ නාම පදයක් විස්තර කරන පදයක් සරලවම කිව්වොත්. right? එහෙනම් short කියන එකෙන් කියනවා මිටි කියන එක. එහෙනම් මේ ගෑන් ළමයා මිටි. ඒකෙන්ද අපි කියනවා short girl කියලා. තේරුණාද? අන්න ඒ වගේ දේවල් තමයි අපි adjectives කියන්නේ. ඔව් කියන්න මොකද ප්‍රශ්නේ? කියන්න. හරි. ඔන්න බලන්න පුතේ මෙතන තියෙන වචන. right, now look at the first one. මේ ටික තමයි මම dictation වලට දෙන්නේ. ඒකෙන් හොඳට බලන් ඉන්න. sleepless. මොකද මේ sleepless කියන්නේ? sleepless. sleepless කියන්නේ නිදි නැති. නිදි වර්ජිත කියන එක. නිින්දක් නැහැ. sleep කියන්නේ නිින්දනේ. sleepless කියන්නේ නිදි නැති කියන එක. ඊළඟ වචනේ තමයි wooden. මොකද wooden කියන්නේ? wooden කියන්නේ දැවමය. wooden කියන්නේ මොකද්ද? දැවමය. ලී වලින් තියෙන දේවල් වලට අපි කියනවා wooden කියලා. ඊළඟ එක delicious. මොකද delicious කියන්නේ? delicious කියන්නේ පුතේ ප්‍රණීත, හරි රසවත් කියන එක. හරිද? ඊළඟට wild. මොකද wild කියන්නේ? wild කියන්නේ? wild කියන්නේ හීලෑ නොකරගත්තු. ඒ කියන්නේ කැලේ ඉන්න සත්තුන්ට අපි කියන්නේ wild animals. ඒගොල්ලෝ හීලා කරගත්තු අය නෙවෙයි. හරිද? අන්න ඒක. ඊළඟට read. read කියන්නේ මොනවද? read කියන පන් වලට. read කියන මොනවද? පන්. ඔයගොල්ලෝ දන්නවනේ පන් වලින් වැදුරු වියනෝ නේද? ඒ වගේ දේවල්. ඊළඟට straw. straw කියන්නේ පුතේ මොනවද? පිදුරු. straw කියන පිදුරු වලට. හරිද? ඊළඟට big. big කියන්නේ ඔයගොල්ලෝ දන්න විශාල කියන එක. ඊළඟට ඔයගොල්ලෝ දන්න bright. bright කියන්නේ දීප්තිමත්. ඊළඟට තියෙන old. old කියන්නේ පැරණි, පරණ කියන දාස. ඊළඟට තියෙනවා clay. clay කියන්නේ මැටි. clay කියන්නේ මැටි. The last word is rope. rope කියන්නේ කඹය. rope කියන්නේ කඹය. right. එහෙනම් දැන් ඔක්කොම වචන වල තේරුම් කියලා දුන්නා. දැන් ඔයගොල්ලන්ට තියෙන මේ වචන ටික දාලා මේ හිස්තැන් ටික පුරවන්න. right. අපි බලමු එහෙනම්. My father has a tree house in his හේන. ඔය හේන කියන එක තමයි තියෙන්නේ. My father has. මගේ තාත්තට තියෙනවා a tree house. ඔය කියන්නේ පැලක් කියන එක. හරිද? in his හේන. එයාගේ හේනේ පැලක් තියෙනවලු. It is on a big tree. Now you can understand the word or the adjective big has been used here. big කියන adjective එක මෙතන පාවිච්චි කරලා තියෙනවා. So we are not allowed to use the big again. අපිට ආපහු big කියන එක පාවිච්චි කරන්න බෑ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? ඒක තියෙන්නේ ලොකු ගහක. ලොකු ගහක තමයි මේ පැල තියෙන්නේ. He made it. එයා ඒක හදලා තියෙනවා පුතේ with මොනවයින්ද හදලා තියෙන්නේ? with කියන බලන්න. ඔය planks කියන වචනයක් තියෙනවා. මොකද්ද මේ planks කියන්නේ? දැන් නැත්තම් ලියා ගන්න ඕනෝද? මම කියනකන් ඉන්න එපා. planks කියන්නේ පුතේ ලෑලි කියන එක. ලෑලි. එහෙනම් මොන ලෑලි වලින්ද සාමාන්‍යයෙන් මේවා හදන්නේ? කියන්න බලන්න. කියන්නකෝ. මොන ලෑලි වලින්ද හදන්නේ? කොන්ක්‍රීට් ලෑලිද නැත්තම් මොන වයින්ද හදන්නේ? හා? wooden ලෑලි වලින් නේද? ඒ කියන්නේ දැව ලී ලෑලි වලින් තමයි හදන්නේ මේවා. එහෙනම් ඔයගොල්ලෝ ඊට ඉස්සරහින් උඩින් මේ wooden කියලා ලියන්න ඕන. wooden planks. හරිද? මේව ලියපු දරුවෝ ඉන්නවද? ලියපු දරුවෝ ඉන්න සසිද ලිව්වද? ලිව්වද? Yes, sir. right, then you can correct it. ලිව නැත්තම් මන්ට ඒව complete කරන්න. ඊට පස්සේ it has a මොකක්ද දෙන්න ඕන පුතේ? it has a එක තියෙනවා roof එකක් වහලක්. මොනවයින්ද මේ වහල හදලා තියෙන්නේ? සාමාන්‍ය මොනවද දාන්නේ වහලට මේ වගේ තැන්වල? Straw. sorry? Straw. ඔව් straw. පිදුරු තමයි දාන්නේ නේද? ඔව්. straw roof. right. ඊට පස්සේ he uses එයා පාවිච්චි කරනවා හිස්තැනක් a ladder to climb onto the tree house. ඒ කියන්නේ මේ tree house එක දැන් තියෙන්නේ. ඔව්. tree house එක තියෙන්නේ ගහ උඩනේ. ගහ උඩට නගින්න දැන් බඩ ගහගෙන නගින්න බෑනේ.
කරදරයිනේ. ඒක නිසා ලැඩර් එකක් දාලා තියෙනවා ඉනිමග. ඉනිමග හදලා තියෙන්නේ මොනවයින්ද? මොනවයින්ද හදලා තියෙන්නේ? අර ඇල්මිනියම් වලින් වගේ ලොකු ඉනිමන් මේවයි නෑ. මොනවයින්ද හදලා තියෙන්නේ පුතේ? රෝප් ලැඩර් එකක්. මොන ලැඩර් එකක්ද? රෝප් ලැඩර් එකක්. දැන් එක දරුවෙක් කිව්වා උත්තරේ. To climb onto the tree house නේද? මේ ලණු වලින් තමයි මේ ලැඩර් එක හදලා තියෙන්නේ. ඒකේ තමයි උඩට නගින්නේ. ඊට පස්සේ කියන්න. He spends many histanak nights in it to keep away the histanak animals. ඒ කියන්නේ he spends ඔහු ගත කරනවා many ගොඩක් මෙන්න මේ වගේ රාත්‍රීන්. මොන වගේ රාත්‍රීන්ද දැන් පැලක ඉන්නකොට හොඳට ගෙදර වගේ හොඳ මේ ඇඳක් එහෙම තියද? හොඳට නිදා ගන්න පුළුවන්ද? මදුරුව තල තමයි ඉන්නේ නේද? නේද? එහෙනම් මොන වගේ රාත්‍රීන්ද මෙයා ගත කරන්නේ? කො කියන්නේ ඉතින්? ඉඳුවර කියන්න බලන්න. හරි නින්දක් නැති. ඔව් කොහමද මොකද වචනේ? sleepless very good. sleepless night. ලිව නැත්තම් ලික්මන් ලියා ගන්න. නැත්තම් ලියලා තියනම් හරි දාගන්න. sleepless nights. මම කිව්වා මේක පුළුවන් නම් විතරක් කරන්න කියලා. දැන් මම මේක කියලා දෙනවා ඔයගොල්ලන්ට. to keep away කියන්නේ එලවා දමන්න මොන කට්ටියද? animals ඉන්නෝ. ඔය කැලේ ඉන්න කට්ටිය නිසා මොන animalsද කියන්න? wild animals. මොන animalsද පුතේ? wild animals. කැලේ ඉන්න සත්තු. නේද? හීලෑ කරපු කට්ටිය නෙවෙයිනේ කැලේ ඉන්නේ. ඉතින් ඒ කට්ටිය තමයි ඇවිල්ලා මේ කරදර කරන්නේ. ඔය හිටි ගමන් ඇවිල්ලා වගාව විනාශ කරලා යනවා. right ඊළඟට ඊට පස්සේ තියෙනවා there is a pot. මොකද්ද pot එකක් කියන්නේ? pot එකක් කියන්නේ කලයක්. ඔව් මොන කලයක්ද සාමාන්‍යයෙන් තියෙන්නේ මේ වගේ තැන්වල? clay pot. very good clay pot. එහෙනම් ලියන්න පුතේ clay කියලා. clay pot. clay කියන්නේ මැටිනේ. ඉතින් මැටි කල තමයි ගොඩක් වෙලාට මේ තියෙන්නේ clay pot එක. ඊළඟට and හිස්තැනක් lantern. lantern කියන්නේ පුතේ ලන්තෑරුමක්. මොන වගේ ලන්තෑරුමක්ද තියෙන්නේ? light කියලා වචනයක් නෑ නේද? මොකක්ද තියෙන්නේ? නෑ පුතේ bright. old කියන්නේ පැරණි. පරණ ලන්තෑරුමක් තමයි තියෙන්නේ. old lantern and ඒ වගේම තව තියෙනවා මොන මැට් එකක්ද? මොන මැට් එකක්ද? reed මැට් එකක්. ඒ කියන්නේ පන් වලින් වියපු ගොතපු පැදුරක්. මැට් කියන්නේ පුතේ පැදුරක්. මැට් කියන පැදුරට. හරිද? ඉතින් reed මැට් එකක් තමයි තියෙන්නේ. හරි. ඉතින් ඕකේ තමයි පොඩ්ඩක් නිදාගන්නේ. සුව පහසු නිින්දක් හම්බෙන්නේ නැහැ කොහෙත්ම. right. ඊට පස්සේ every Friday and Saturday night. every Friday. every කියන්නේ සෑම කියන එක. මේ වචනේ කියලා ගන්න හොඳේ. every කියන්නේ සෑම. හරිද? එහෙනම් කොහොමද කියන්නේ සෑම සිකුරාදාම කියලා? every Friday කියන කට ඇරලා කියන්න. Every Friday. Friday. Every Friday. ඔව්. every Friday and Saturday night. ඒ කියන්නේ සෑම සිකුරාදා හා සෙනසුරාදා රාත්‍රියේ I go to the tree house with my father. මමත් යනවා තාත්තත් එක්ක මගේ තාත්තත් එක්ක කොහටද යන්නේ? මෙන්න මේ පැලට යනවලු. හරිද? ඊට පස්සේ I go to the tree house with my father. තාත්තත් එක්ක පැලට යනවා. We take අපි ගන්නවා the මොකක්ද දෙන්න ඕන? කෑමක් ගැන තියෙන්නේ. delicious ඒ කියන්නේ ප්‍රණීත කෑම made by my mother with us. අපේ අම්මා අපිට හරිම රසට ප්‍රණීතව කෑම හදලා දෙනවා. ඉතින් මේ කෑමත් අරගෙන තමයි අපි මෙන්න මේ tree house එකට යන්නේ. ඊට පස්සේ I love to watch the histanak red sky in the evening from the tree house. I love to watch කියන්නේ මොකද්ද? ඔතන මේ
මොකද මේ love කියන එක පාවිච්චි කරලා තියෙන්නේ මොනවටද? මෙතන කියන්නේ පුතේ කැමති කියන අදහස. I love to watch. මම හරි කැමති නරඹන්න නැත්තම් බලන්න. මොකද්ද? bright red sky. bright red sky. ඒ කියන්නේ දීප්තිමත් කියන එක. bright කියන එක කියන්නේ දීප්තිමත්. red sky රතු පාට අහස. in the evening හවසට from the tree house. from the tree house කියන්නේ අර පැලේ ඉඳගෙන හවසට ඉර දීප්තිමත්ව බැබලෙන හැටි බලන්න හරිම ආසයිලු. හරිද? හරි. ලියා ගන්න ලිව්ව නැති දරුවෝ මම හිතන්නේ කාට හරි අපහැදිලි තැනක් තියෙනවා මගෙන් අහන්න. මම කියලා දෙන්නම් ආපහු. හරි? අපහැදිලි තැනක් තියෙනවා අහන්න. හරිද? Have you got any question? Sasidu? No, sir. What about Senudi? Senudi, have you got any question? Senudi? මොනවාරි තියෙද පුතේ ප්‍රශ්න? මනුක, what about you මනුක? Tineth? What about Tineth? Have you got any question? No, sir. Right, good. Right. ඉක්මනට කරන්න පුතේ. මේ වචන ටික ඔන්න මම කියලා දුන්නා. ඒක දැන් ඔයගොල්ලන්ට හරි ලේසි වෙන්න ඕන. Right. ඊළඟට මම තව වචන ටිකක් කියලා දෙන්නම්. Sir, activity පහනේ. Activity 5 එක. මේ කරේ නැත්නම් අනිවාර්යෙන් කරලා තියන්න. Right. Right. ඒක කරලා ඉවරයි නම් ඔයගොල්ලෝ 35 වෙනි පිටුව පොඩ්ඩක් පෙරලා ගන්න. 35 වෙනි පිටුව. හරි sir. හරිද? Right. මේකේ තියෙනවා read and write කියලා activity 4 එක. Right. අපි කාට හරි මේක කියවන්න දෙමු නේද? කවුද කැමති කියවන්න? කවුද කැමති කියවන්න මේක? I can, sir. Right. ඉඳුවර කියවන්න බලන්න එන. I can, sir. හරි. I ඉඳුවර am කියන්න. Patu. ඔව්. My class is grade 6 E. There are 30 children. children in my class. The classroom is not big. It is beautiful. The walls are pink. There are lots of colorful pictures and charts. There is a big full stop තියෙන තැන් වල පුතේ නවත්තන්න. There are lots of colorful pictures and charts. එතන උස්මක් ගන්න. හරි. ඊට පස්සේ there is big blackboard and teachers tables. ඔව්. The desks are yellow in color and there is still cupboard. cupboard in the corner of the room. corner of the room. There is a wooden desk. to keep books. The desk is Is next to the cupboard. There is no ceiling fan, fan. but There are two big windows. windows. Right, මම ඔන්න එකපාරක් කියන්නම්. I'm Patum. My class is grade 6E. There are 30 children in my class. The classroom is not big. It's beautiful. The walls are pink. There are lots of colorful pictures and charts. There is a big blackboard and a teacher's table. The desks are yellow in color and there is a steel cupboard. In the corner of the room, there is a wooden desk to keep books. The desk is next to the cupboard. There is no ceiling fan, but there are two big windows. Right? I think now you can understand this text very easily because you may find only a few difficult words in this. And I thoroughly believe this text won't be difficult for you. මම ගොඩක් විශ්වාසයි මේක ඔයගොල්ලන්ට අමාරු ටෙක්ස්ට් එකක් නෙවෙයි. හරි ලේසි. බලමු මේක කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම ඕකේ තියෙනවා දරුවනේ bold color වලින්. ඒ කියන්නේ තද අකුරෙන් ලියපු වචන ටිකක්. ඒවා හොඳට බලන්න.
I'm Patum, Mama Patum. My class is grade 6E. Mage pantiya 6E. There are 30 children in my class. Mage pantiya lamai 30ක් ඉන්නවා. The classroom is not big. Classroom එක එච්චර විශාල නැහැ. හරිද? It is beautiful. ඒක හරිම ලස්සනයි. The walls are in pink. The walls are in pink. ඒ කියන්නේ walls කියන්නේ බිත්ති. ඒවයි පාට ගාලා තියෙන්නේ රෝස පාට. හරිද? ඊට පස්සේ there are lots of colorful pictures and charts. බලන්නකො එතන colorful කියන එක. There are lots of කියන පුතේ ගොඩාක්. Colorful කියන්නේ වර්ණවත්, pictures කියන්නේ පින්තූර, ඒ වගේම charts වගු. අපි හිතමු එක එක දේවල් වලට වගු ගහලා කට්ටිය බෙදලා දාලා තියෙනවනේ. අන්න ඒ වගේ දේවල්, තව වෙන දේවල් වෙන්න පුළුවනි. ඊට පස්සේ there is a big blackboard. ලොකු blackboard එකක් තියෙනවලු and a teacher's table. Teacher's table කියන්නේ ගුරුතුමාට හිමිව තියෙන table එක, මේසය. හරිද? The desk are yellow in color. මේ තියෙන desk ඔක්කොම කහ පාටෙන් තමයි පාට කරලා තියෙන්නේ. And there's a steel cupboard. මොකද steel cupboard එකක් කියන්නේ පුතේ වාණික අල්මාරියක්. නැත්තම් වාණේ වලින් හදපු cupboard එකක් තියෙනවලු. හරි? In the corner of the room, corner කියන්නේ මුල්ලේ, in the corner කියන්නේ මුල්ලේ of the room, කාමරේ මුල්ලක there is a wooden desk. ලී වලින් හදපු මේ desk එකක් තියෙනවා to keep books, පොත් තියන්න. The desk is next to the cupboard. මේ desk එක තියෙන්නේ පුතේ cupboard එකට අල්ලපු එක විදියට. Right? Next to කියන්නේ ඒකයි. There is no ceiling fan. Ceiling fan මොනවත් නැහැ පන්තියේ. But there are 2 big windows. ඒ වුණාට විශාල ජනෙල් දෙකක් තියෙනවා for ventilation. Ventilation කියන්නේ වාතාශ්‍රය. වාතාශ්‍රය සඳහා ලොකු ජනෙල් දෙකක් තියෙනවා. But there is no ceiling fan. Right? I think now you can understand very easily this text. මට හිතෙනවා ඔයගොල්ලන්ට මේක හරි ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. Right. අපි බලමු එහෙනම් මේකේ අහලා තියෙන ප්‍රශ්න ටික. මම පළවෙනි ප්‍රශ්නේ අහනවා. මට ප්‍රශ්නේ කියලා තේරුම කියන්න ඕන. හරි. අපි අහමු බලන්න මේක පළවෙනි එක. කියන්න බලන්න චේතනා. චේතනා කියන පළවෙනි ප්‍රශ්නේ කියන්න, උත්තරේ කියන්න, තේරුම කියන්න. තේරුම කියන්න, උත්තරේ කියන්න. Who describes the classroom? ඔව් කියන්න පුතේ තේරුම මේකේ. පන්තිය ගැන කියන්නේ. ඔව්. who කියන්නේ කවුද? describes. ඔන්න දන්නේ නැත්නම් ලියා ගන්න ඕන. හොඳේ. describes කියන්නේ විස්තර කරනවා. describes කියන්නේ විස්තර කරනවා. the classroom කියන්නේ පන්තිය. මේ පන්තිය විස්තර කරන්නේ කවුද? කවුද? මේ පන්තිය ගැන විස්තර කරන්නේ. කවුද මේ සසිදුද? පැතුම්. පැතුම්. එහෙනම් කොහොමද ඔයගොල්ලෝ සම්පූර්ණ උත්තරේ ලියනවා නම් කොහොමද ලියන්නේ? පැතුම් describes the classroom. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කෙටි උත්තරේ ලියනවා නම් then you can write very easily the name of the boy. This boy describes the classroom. His name is Patum. එයානේ කියන්නේ I'm Patum කියලා පටන් අරගෙනනේ. Right. අපි අහමු ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ. අපි අහමු බලන්න සසේනගේ. සසේන කියන්න බලන්න දෙවෙනි ප්‍රශ්නේ. How many children are there in the class? How many children are there in the classroom? කියන පුතේ මේකේ තේරුමත් ප්‍රශ්නේ තේරුම කියන්නේ. පන්තියේ ළමයි කීයක් ඉන්නවද? පන්තියේ ළමයි කී දෙනෙක් ඉන්නවද? Then what is your answer? ඔයාගේ උත්තරේ කියන්නේ. 30 children. Very good. There are 30 children in the classroom. So you can write there are 30 children in the classroom. Right. Then next one. I would like to ask this from Senudi. Senudi කියන්න බලන්න මේක. ප්‍රශ්නේ කියන්න පුතේ උත්තර තේරුම කියන්න උත්තරේ කියන්න. Senudi, can you hear me? Mic එක on කරන්න පුතේ ඉස්සෙල්ලා mic එක on කරන්න. Mic එක on කරන්න. කො ඇහෙන්නේ නැහැ මට. බලමු අපි සෙනදි මට ඇහෙන්නේ නැහැ නේද කියන්න ජෙනිත් කියන්න බලන්න ජෙනිත්
ජෙනිත් මයික් එක ඔන් කරලා කියන්න පුතේ. ඔව්. ඊළඟට හිමන්දි. I can. Indura. හිමන්දි කියන්නේ හිමන්දි ඉක්මනට හැමෝටම අවස්ථාව දෙන්න ඕනේ ඒකයි මේ. In the classroom පන්ති කාමරය විශාලයිද කියලා අහනෝනේ. ඔව්. එතකොට මොකද්ද ඔයා කියන්නේ පුතේ? Is it a big classroom? එක විශාල පන්ති කාමරයක්ද? ලොකු පන්ති කාමරයක්ද මේක? ආ? no No, it is not a big classroom. So we can write no, it is not a big classroom. අන්න එහෙම උත්තර දෙන්න පුළුවන්. Right, then fourth one I would like to ask from Sasindu. Sasindu කියන්න හතරවෙනි එක. List the only Objects. objects in the classroom. List the objects in the classroom. මොකද පුතේ මේකේ තේරුම? list කියන්නේ මොකද්ද? list කියන්නේ ලයිස්තුවක්නේ. ඒ කියන්නේ දැන් මේ පන්ති කාමරයේ තියෙන objects කියන්නේ දේවල්, වස්තුන්. පන්ති කාමරයේ තියෙන දේවල් list එකක් හදන්න, ලයිස්තුවක් හදලා කියන්න. මොනවද තියෙන දේවල් කියන්න බලන්න. හැමෝමලා කියන්න. මොනවද තියෙන දේවල්? Pictures. teacher desk Teachers desk තියෙනවා. Colorful pictures. Colorful pictures. Charts Colorful pictures. and charts. Blackboard. Oh, blackboard Big එකක්. windows. Big windows. steel cupboard එකක් තියෙනවා Big නේද? windows. big windows තියෙනවා. ඔව්. Big windows. ඔව්. එකක් ඔයගොල්ලෝ කිව්වේ නෑ wooden desk එකක් තියෙනවා නේද? desk wooden desk එකක් තියෙනවා. අන්න ඒ ටික ලියුවා නම් හරි. right then fifth one පස්වෙනි එක මම අහනවා ඉඳුවරගෙන්. ඉඳුවර කියන පස්වෙනි එක. What words are used to describe the following object in the classroom? What words are used to describe the following objects in the classroom? මොකද්ද මේ කියන්නේ? මොනවද කියලා අහන වචන පාවිච්චි කරලා තියෙන්නේ to describe the following objects. ඔය පල්ලෙහා තියෙන දේවල් ගැන විස්තර කරන්න පන්ති කාමරයේ තියෙන. බලන්නකො pictures ගැන විස්තර කරන්න පාවිච්චි කරලා තියෙන වචනේ මොකද්ද? Colorful. Colorful කියන. Colorful. හරි. ඊළාට කියන්න පුතේ blackboard එක ගැන විස්තර කරන්න මොකද්ද පාවිච්චි කරලා තියෙන වචන? කියන්න බලන්න. මන්ට කියන්න. big Big. big blackboard. Big, Very big. good. ඔව්. ඊළාට table ගැන විස්තර කරන්න මොකද්ද ලියලා තියෙන්නේ? Teachers table නේද? එතකොට teachers කියන එක ගුරුතුමාගේ කියන එක පාවිච්චි කරලා තියෙනවා. Then after that cupboard. cupboard එක ගැන මොකද්ද? steel cupboard steel cupboard. Very good. Then after that desk. wooden desk Wooden desk. Very good. ලී වලින් හදපු desk එකක්. Then final last one is fan. මොන fan එකක්ද තියෙන්නේ? ceiling Ceiling fan. Very good. දැන් ගොඩක් කට්ටිය කියන්නේ ceiling fan එක කියලා නේ. ceiling fan නෙවෙයි. ceiling fan. හරිද? හරියට ශබ්ද කරන්න ඕන. හරිද? ceiling fan. right. එහෙනම් අපි මේ ටික ඉක්මනට ලියමුද? activity 4 කියලා ලියන්න. හරිද? 4 කියලා ප්‍රශ්න ලියන්න. ඒව ඕනේ නැහැ පුතේ. එක කියලා දාලා උත්තරේ විතරක් ලියන්න. මොකද අපි ගොඩක් කාලය ගත කරන්න ඕනේ නැහැ. මේක අච්චු පොතේ තියෙන දෙයක් නිසා ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. activity 4 කියලා ලිව්වා. එක කියලා දැම්මා. උත්තරේ ලිව්වා. right. ඉක්මනට කරන්න විනාඩි 5ක් දෙන්න. මම කරන්නේ.
Finish, sir. Sir, Finish. finish. Okay. Finish, sir. Okay. Let's see whether you have written correctly. Right. The first one is who described the classroom, and you can answer very easily. Patum. Right. Patum is described this classroom. මෙහෙම නැත්තම් ඔයගලන්ට දිග උත්තරේ ලියනවා නම් පුතේ Patum describes. Patum describes. Patum විස්තර කරනවා the classroom. මොහොම ලියන්නත් පුළුවන්. Right. Then second one, දෙවෙනි එක. How many children are there in the classroom? පන්ති කාමරේ ළමයි කීයක් ඉන්නවද? Then you can answer 30 very easily. children. There are 30 children. You can 30 children කිව්වත් කමක් නැහැ. නැත්නම් there are 30 children in the classroom. හරියට දාගන්න. ඔව් හරි දාගන්න. If you have written correctly, put a tick. If you haven't, correct them and try to understand the mistakes that you have done. So then third one, is it a big classroom? No, it is not. No, it is not. මේක ලොකු පන්ති කාමරයක් නෙවෙයි. ඊළඟට fourth one, හතරවෙනි එක. List the objects in the classroom. පන්ති කාමරයේ තියෙන objects එක. ඉතින් අපිට මුලින්ම තියෙනවා teachers table එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා blackboard එකක් තියෙනවා නේද? ඊළඟට wooden desk එකක් තියෙනවා. ඊළඟට steel cupboard එකක් තියෙනවා නේද? ඊළඟට colorful pictures and charts. ඉතින් ඕවා තමයි පන්තියේ තියෙන දේවල්. right? ඊළඟට අහනවා last one. What words are used to describe the following objects in the classroom? First one is blackboard. Colorful big teachers. ඒකට පාවිච්චි කරලා තියෙන පුතේ big කියන එක නේද? blackboard එකට පාවිච්චි කරලා තියෙන්නේ big කියන එක. right. ඊළඟට දෙවෙනි එක තියෙන table. table එකට පාවිච්චි Big teachers. teachers table නේද? Full. ඔව්. තුන්වෙනි එකට පුතේ cupboard. cupboard එකට steel cupboard එකක් නේද? steel. Yes, sir. Right, Colorful then- ලියන්නේ. colourful මොකටද? Colorful pictures. Colorful Oh, pictures. ඒක දීලා තියෙනවනේ උඩ නේද? ඒකෙන් තමයි ලිව්වේ නැහැ. එක්සැම්පල් එක විදියට දීලා තියෙනවනේ. ඒකෙන් තමයි ලිව්වේ නැහැ. හරි. ඊළඟට desk. wooden desk. last one Fan. ceiling fan. ceiling fan. ඔයගොල්ලෝ වචන දෙකම ලියන්න හොඳයි. දෙකම ලියලා ඔයගොල්ලෝ මෙන්න මේ වචනේ යටින් පුතේ පොඩි ඉරක් ගන්න. එතකොට පැහැදිලි හොඳට. මේවා තමයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා. හරි. හරි නේද? හරි. ඔන්න දැන් අච්චුපතේ පාඩමකුත් කරා. ඊළඟට ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලෝගේ වෙන මේ ටියුට් එක මේකත් අපි අද ඉවර කරමු. ඔයගොල්ලන්ගේ මාච් එකේ එක පාඩමක් වගේ අපිට තියෙන කරන්න. ඒ කියන්නේ පොඩි දෙයක් තියෙන්නේ ඉක්මනට කරන්න පුළුවන්. ඉක්මනට ගන්න මේක.
මේක පෙරලා ගන්න ඕගොල්ලෝ 10 වෙනි පිටුව. 10 වෙනි පිටුව පෙරලා ගන්න. අපි එතෙන්ට යන කරා මට මතක හිටියට. Mr. Lin is a dog ගෝන එක කරා නේද? එක කරා. He keeps his pet dog in a kennel. එක කරා. Right. ඊට පස්සේ මෙන්න මේක. Size number 21. හොඳට කියවන්න. The will to win. මේවට කියන්නේ පුතේ comprehension. මේවා හොඳට කියවලා තේරුම් අරගෙන ප්‍රශ්න වලට උත්තර දෙීමයි බලාපොරොත්තු වෙන්නේ. right. අපි බලමු එහෙනම් මේකේ තියෙන්නේ the will to win. will කියන්නේ කැමැත්ත කියන එකද මෙතන. හරිද? ආසාව කැමැත්ත කියන අදහස තමයි මෙතන will කියන්නේ. to win. to win කියන්නේ දිනන්න. දිනන්න තියෙන කැමැත්ත ආසාව. This is the story of Wilma Rudolph of the USA, who was the fastest runner of her time. හොඳට ඇගිල්ල තියලා බලා ගන්න. This is the story. ලස්සන කතාවක් තියෙන. හොඳට අහගෙන ඉන්න. මේක තමයි කතාව of Wilma Rudolph. Wilma Rudolph ගේ of the USA. මෙයා USA කියන්නේ ඇමරිකාවේ කෙනෙක්. Who was the fastest runner of her time. එයාගේ කාලෙදී එයා තමයි වේගයෙන්ම දුවන එක්කෙනා. ඒ කාලේ ලෝකේ ඉඳපු වේගයෙන්ම දුවන එක්කෙනා මෙයා තමයි. Little Wilma was born poor. Little Wilma මේ පුංචි විල්මා උපදිනකොට පුතේ හරි දුප්පත් කෙනෙක්. She had 18 brothers and sisters. එයාට සහෝදරයෝ 18ක් ඉදියලු ඔක්කොමලා එයාගේ පවුලේ. There was nothing enough to eat. ඒගොල්ලන්ට nothing කියන්නේ මුකුත් තියුන්නේ නැහැලු. to eat කියන්නේ කන්න. කියන්නේ මේගොල්ලන්ට කන්නවත් තියුන්නේ නැහැලු. right. When she was 4 years old, she became very ill and could not even walk for 3 years. බලන්න වෙච්ච වැඩේ. දැන් මේගොල්ලන්ට කන්න බොන්නත් නැහැ. ඒක නිසා මේගොල්ලෝ ගොඩක් දුර්වල වුණා. දුර්වල වෙලා when she was 4 years old, මෙයාට වයස අවුරුදු 4ක් වෙනකොට she became very ill. හොඳටම අසනීප වුණා. ill කියන්නේ අසනීපයි. became very ill කියන්නේ හොඳටම අසනීප වුණා. and could not even walk for 3 years. මොකද මේ කියන්නේ? could not work. ඇවිදින්නවත් බැරි වුණා for 3 years කියන්නේ අවුරුදු 3ක් යනකම් ඇවිද ගන්නත් බැහැ. right. Yet she wanted to become the fastest runner in the world. Yet තවමත් she wanted එයාට අවශ්‍ය වුණා to become the fastest runner in the world. ලෝකේ ඉන්න වේගයෙන්ම දුවන කෙනා බවට පත් වෙන එයාට තාමත් ඕන. දැන් අවුරුදු 3ක් ඇවිද ගන්නත් බැරි කෙනා. හරිද? ඊට පස්සේ it was her goal in her life. It was her goal. ඒක තමයි යාගේ goal එක. එයාගේ අනාගත බලාපොරොත්තුව. එයාගේ ජීවිතයේ තියෙන අනාගත බලාපොරොත්තුව ඒක තමයි. Regular exercises. ක්‍රමානුකූල regular කියන්නේ ක්‍රමානුකූල exercises අභ්‍යාස and massages. ඒ කියන්නේ හොඳට සම්බාහනය කිරීම help to make her legs strong. එයාගේ කකුල් දෙක හොඳ ශක්තිමත් කකුල් දෙකක් බවට පත් කරගන්න ක්‍රමානුකූල අභ්‍යාස සම්බාහනය කිරීම උදව් වුණාලු. එයාගේ කකුල් ශක්තිමත් strong කියන්නේ පුතේ ශක්තිමත් කරගන්න. She worked very hard. එයා ගොඩක් මහන්සියලා වැඩ කරා. මේ අවුරුදු 3ක් ඇවිද ගන්නත් බැරුව ඉඳපු මිනිස්සෙක්. හොඳද? බලන්න කැපකිරීම කියන්නේ ඒකයි. මේවා තමයි ආදර්ශයට ගන්න ඕනේ චරිත. අවුරුදු 3ක් ඇවිද ගන්නත් බෑ. ඒ වුණාට එයාගේ aim එක goal එක ලෝකෙ ඉන්න හොඳම දුවන කෙනා බවට පත් වෙන. fastest runner බවට පත් වෙන. ඊට පස්සේ බලන්න හොඳට මහන්සියලා වැඩ කරා. Finally Wilma could run so fast. අන්තිමට විල්මට තා වේගයෙන් දුවන්න පුළුවන් වුණා. That she won 3 races at 1960 Olympics in Rome. 1960 රෝමයේ තිබිච්ච ඔලිම්පික් ගේම්ස් වලදී එයා රේස් 3ක් ජයග්‍රහණය කරා කියලා කියනවා. She was called the golden girl. ඉතින් මෙයාට කියනු ලැබුවා ඒ කාලේ රත්තරන් දියණිය කියලා. ඒ කියන්නේ ඔලිම්පික් මෙඩල්ස් 3ක් අරගෙන තියෙනවා මෙයා. ඒක නිසා ඒ කාලේ හැටියට එයා රත්තරන් දියණිය කියලා හැඳින්වලු. right. අපි බලමු මේකේ ප්‍රශ්න ටික. මම කියලා දෙන්න ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕන. Where did Wilma live? right. කියන්න පුතේ මොකක්ද තේරුම? Where did Wilma live?
විල්මා කොහෙද අහන ජීවත් උනේ? කොහෙද ජීවත් උනේ? කොහෙද ජීවත් උනේ විල්මා? කියන්න. විල්මා lived in USA. ඇමරිකාවනේ මෙයා ජීවත් උනේ. right. ඊළඟට how many brothers and sisters did she get? එයාට සහෝදර සහෝදරියෝ කී දෙනෙක් ඉඳියද? 18 නේද? She had 18 brothers and sisters. Oh, 18. What happened to her when she was 4? What happened to her when she was 4? එයාට අවුරුදු 4ක් වෙනකොට මොකක්ද උනේ? She became very ill and she could not walk. එයා ගොඩක් අසනීප වුණා. ඒ වගේම ඇවිදින්නත් බැරි වුණා. ඊළඟට her goal was එයාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද උනේ? මොකක්ද උනේ? To become the fastest runner in the world. She wanted to become the fastest runner in the world. That was her goal. ඒක තමයි යාගේ අනාගත බලාපොරොත්තුව. ඊට පස්සේ ආනෝ underline the correct answers. නිවැරදි වචන යටින් ඉරි අඳින්නලු. She won 1 2 3 races. මොකද්ද ගහන්න ඕන ඔයගොල්ලෝ යටින්? මොකද්ද කියන්න බෑ. She won 3 races නේ. එයා රේස් 3ක් දිනුවා නේද? right. එහෙනම් won කියන එක ඊපස්සෙන් එන 3 කියන එකටයි races කියන එක යටින් ඔයගොල්ලෝ ඉරි ගහන්න ඕන. ඊට පස්සේ write the plurals of. ඔය බහුවචන ලියන්න. story කියන එකේ බහුවචනේ මොකද්ද? y අකුරෙන් ඉවර වෙන්නේ. දැන් ගිය සතියේ කරපු පාඩම. මතක නේද? මොකද්ද? y අකුරෙන් ඉවර වෙන්නේ. මොකද කරන්න ඕනේ? ඔව් කියන්න මට y අකුරට IES දාන. ඔව්. එතකොට මං කියලා දුන්නා පුතේ දෙයක් බලන්න කියලා නේද? y අකුරෙන් ඉවර වෙන එක මොකද්ද කරන්නයි කිව්වේ? y අකුරට කලින් එක බලන්න කිව්වනේ. දැන් මේක නම් y අකුරට කලින් තියෙන r අකුර. මේක vowel එකක් නෙවෙයි. එතකොට මොකද්ද කරන්නේ? ඒකේ y අකුර අයින් කරන්නයි කිව්වා. අයින් කළා IES දාන්න කිව්වා. දැන් අපි day කියන එක ගත්තොත් y අකුරෙන් තමයි එකක් ඉවර වෙන්නේ. y අකුරට කලින් තියෙන්නේ a අකුර. ඒක vowel එකක්. S විතරක් දානවා. එතකොට s විතරක් දාන්න කිව්වා. right, very good. ඊළඟට පුතේ life කියන එකත් එහෙනම් කියන්න මට කොහොමද? fe වලින් ඉවර වෙන්නේ. මොකද්ද කරන්නේ? අයින් කළා VES දාන. very good. fe කියන එක අයින් කරනවා. මෙයා අයින් කළා දාලා VES දානවා. හරි. ඊට පස්සේ mark or false. mark කියන්නේ සටහන් කරන්න, සලකුණු කරන්න මේවා හරිද වැරදිද කියලා. හරි නම් true කියලා ලියන්න, වැරදි නම් false කියලා ලියන්න. Vilma was from a very rich family. Vilma හොඳ සල්ලි තියෙන පවුලක කෙනෙක්ලු. හරිද වැරදිද? Is this true? Vilma හොඳ සල්ලි තියෙන පවුලක No. No, it's false. හරි වැරදි නේද? විල්මාට සල්ලි තියුන්නේ නැහැ විල්මා පවුලේ කට්ටියන්ට. Vilma was called the golden girl. විල්මා හඳුන්වනු ලැබුවලු golden girl කියලා. හරිද වැරදිද? Yes, it's true. ඔව් ඒක හරි. ඊළඟට last question, what is your goal in life? What is your goal in life? ඕගොල්ලෝගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා අහනවා. Then you can write your goal. එතකොට ඕගොල්ලන්ට ලියන්න පුළුවන් ඕගොල්ලෝගේ goal එක. හරි නේද? මේක homework එකක් විදිහට කරන්න, සටහන් කරගන්න, මාක් කරගන්න. හරිද? දැන් මම කියලා දුන්නා, පාඩමත් කියලා දුන්නා, ප්‍රශ්න කියලා දුන්නා, උත්තරත් කියලා දුන්නා. ඕගොල්ලන්ට දැන් ලියන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි. ඒක ටිකක් අමාරු හින්දා තමයි මම එහෙම කරේ. තාම 6 දරුවෝනේ. right. ඊට පස්සේ එහා පිටුව පෙරලා ගන්න පුතේ exercise 23. It's about capital letters. Right? It's about capital letters. Oh, කියන්න. සතියේ එක කරා. ඊට පස්සේ rewrite changing I into capital letter ඒකත් කරා නේද? ඊට පස්සේ exercise 24 එක මම කරන්න කියලා නේ. Put in the full stop, begin each sentence with capital letter. කිව්ව නේද? ඒකත් කරා සර්. ඔයගොල්ලෝ කරාද? ඔව් සර්. හරි. yes sir.
හරි අපි බලමු එහෙනම් එක මම ඔයගොල්ලෝ චෙක් කරගන්න හරි නම් මම මෙහෙම කියලා දෙන්නම් හරිද කරපු දරුවෝ මුලට චෙක් කරගන්න තමන්ගේ උත්තර හරිද කියලා හරි හරි ඔන්න බලන්න පළවෙනි එකේ පුතේ O අකුර කැපිටල් වෙන්න ඕන once a lion was sleeping in the forest කියන තැන full stop එක තියන්න ඕන හරිනේ ඊට පස්සේ ආපහු A අකුර කැපිටල් වෙන්න ඕන a mouse මීයෙක් went over his nose ඊළඟට nose කියන තැන ආපහු full stop ඒවා නැත්තම් ඉක්මනට කරගන්න හරි ඊට පස්සේ the lion කියන එකේ T අකුර කැපිටල් the lion was very angry angry කියන තැන පුතේ ආපහු full stop ඊළඟට ආපහු he එකේ H අකුර කැපිටල් he stood up and roared loudly එතන loudly කියන එකේ ආපහු full stop loudly කියන එක දැන full stop ඊළඟට ආපහු the කියන එකේ T අකුර කැපිටල් the frightened mouse hid under a bush ඒ bush කියන තැන ආපහු full stop under a bush මේ බය වෙච්ච මීයා දූවල ගිහිල්ලා හැංගුණාලු තිවිච්ච පඳුරක් අස්සේ ඊට පස්සේ ආපහු he කියන එකේ H අකුර කැපිටල් හරි he did not want the lion to eat him up උනේ නෑ මේ මීයට ඕනේ මේ කවුද සිංහයා එයාව කාලා දමා ගන්න ඊළඟට up කියන එකේ up ඉවරනත් එක්කම full stop මෙහෙම ලියපු දරුවා අත උස්සන්න බලන්න right very good හැමෝමලා කරන්න ඕන homework දෙනේවා ඔව් හරි දාගන්න පුතේ හරි නම් හරි දාගන්න ලියුවේ නැති දරුවෝ ඉන්නවා ඉක්මනට කරගන්න හැබැයි homework නොකර ඉන්න එපා දැන් විශේෂයෙන්ම මේ parents මේත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් බලන්න මේ දේවල් දරුවෝ කරනවද කියලා ඒගොල්ලන්ට කරවන්න අනිවාර්යෙන් මොකද නැත්තම් අපරාධේ මොකද අපිත් මේ ඒ දෙමව්පියන්ගේ සහයෝගයත් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි මේ වෙලාවේ මොකද තව අපිට කියන්න බෑ කොයි කාලයකට ඉස්කෝලේ පටන් ගන්න පුළුවන් කමක් තියෙයිද කියලා මේ යන සිටුේෂන් එක අනුව හරි ඒක නිසා දෙමව්පියනොත් ගොඩක් කැපවීමෙන් මේ දරුවන්ගේ විශේෂම අධ්‍යාපනය වෙන්නේ මොකද එක අවුරුද්දක් නෙවෙයි දැන් මේ අවුරුද්දත් අපිට හිතා ගන්නත් බෑ තව ඉස්සරහට මොනව වෙයිද කියලා. ඒ නිසා මේගොල්ලෝ වැඩ කරනවද කියන එක අනිවාර්යෙන් බලන්න. right ඊළඟට යන් an earthworm කියන පුතේ ගැඩවිලාක. ඒකේ ඒ අකුර කැපිටල් වෙන්න ඕනේ. An earthworm is a very small animal. An animal කියන එකේ අග තියෙන්න ඕන full stop. හරිද? තා පුංචි සතෙක්. ඊළඟට there are කියන එකේ T අකුර පුතේ මෙතන capital. There are hundreds of earthworms in the ground. ඒ ground කියන එකේ අග full stop. ground කියන්නේ බිම. හරිද hundreds of earthworms ඒ කියන්නේ 100,000 ගාණක් ගැඩවිල්ල අපිට දකින්න පුළුවන් right ඊට පස්සේ they කියන එකේ T අකුර capital they hide there in the summer they hide there in the summer ඒගොල්ලෝ මේ පස්සස්සේ හැංගිලා ඉන්නවා උෂ්ණ කාලෙට after the rains හරි
සම කියන එක යටින් පස්සේ සමයකට පිටිපස්සේ full stop. ඊට පස්සේ පුතේ after the rains කියන එකේ A අකුර capital. After the rains they wiggle out. මොකද්ද මේ wiggle කියන්නේ? wiggle කියන්නේ පුතේ පණුව දඟලන හැටි. ඒකට කියන්නේ wiggle කියලා. හරි? Out of their homes. homes කියන එකේ මෙතන full stop. Then we see then කියන එකේ T අකුර capital. Then we see earthworms everywhere. everywhere කියන එකේ everywhere කියන්නේ සෑම තැනම full stop මෙතන. Then we can see earthworms everywhere. ගැඩවිල්ල අපිට දකින්න පුළුවන් හැම තැනම. එතකොට වැස්සෙන් පස්සේ ඊළඟට එහා පිටුව. හරි. මේකත් ඔක්කොම හරි දරුවා තුස්සන්. ඔක්කොම හරි. right very good. හැමෝම හොඳට කළානේ. right හොඳයි. කරපු නැති දරුවෝ ඉක්මනට සටහන් කරගන්න. අමාරු දෙයක් නෙවෙයි. අපිට අද මේක ඉවර කරන්න පුළුවන්. එතකොට ලබන සතියේ අපිට අලුත් පාඩමකුත් තියෙනවා. ඒකත් කරන්න පුළුවන්. right. අපි බලමු. our dog. ඒකේ our කියන එකේ ඔය අකුර capital. our dog අපේ බල්ලා likes ice cream very much. ඒ very much කියන එකේ much කියන එක පිටිපස්සෙන් full stop. right. ඊට පස්සේ I කියලා තියෙනවා. I කියන එකේ I අකුර capital වෙන්න ඕන. මොකද I කියන්නේ මම කියන එක. I think he dreams about ice cream. I think he dreams about ice cream. මම හිතනවා එයා සිහිනමවනවා මොනවා ගැනද ice cream ගැන. හරි. දැන් නැතනත් ice cream කියන එක ඊට පස්සේ full stop. ඊළඟට පුතේ whenever ඒ when කියන එකේ W අකුර capital. Whenever he sees an ice cream cart, whenever he sees an ice cream cart, එයා ice cream කරත්තයක් දැක්ක ගමන් මොකෝ කරන්නේ? He wags tail. He wags tail. He wags tail කියන්නේ එයා වලිගය වහනවා. tail කියන එක අග full stop. ඊළඟට sometimes කියන එකේ S අකුර capital. Sometimes සමහරක් වෙලාවට we buy him a chocolate bar. අපි එයාට අරන් දෙනවා chocolate bar එකක්. ඉතින් chocolate bar එකේ bar කියන එක පිටිපස්සේ full stop. ඊට පස්සේ he කියන එකේ H අකුර capital. He sits and licks කියන්නේ පුතේ ලෙව කනවා. it කියන එක පිටිපස්සේ full stop. He does not කියන එකේ he අකුර H අකුර capital. He does not spill a bit. එයා පොඩ්ඩක්වත් අහගෙන නැති වෙන්න මේක ලෙව කාලා දානවා. bit කියන එකේ T අකුරට පිටිපස්සෙන් full stop. හරි. මේකත් ඔක්කොම හරි දරුවා තුස්සන්. හරියට කරලා තියුණා. right very good. හොඳයි. මොමලා හොඳයි. right. ඊළඟට පුතේ the short way කෙටියෙන් ලියන හැටි. අන්න බලන්න I am feeling cold. මට හීතලයි. ඒක I am කියන එක කෙටි කරලා ලියලා I'm feeling cold. right? කෙටි කරලා ලියලා. අන්න ඒකයි මේ කෙටි කරලා ලියන හැටි තමයි කියන්නේ. To write I am as I'm we take away the letter and write in its place. එතකොට අපි I am කියන එක කෙටි කරලා ලියනකොට I'm කියලා තමයි ලියන්නේ. එතකොට එක letter එකක් අඩු වෙනව නේද? හරි. අපි බලමු join the words to make one word. Join the two words. වචන දෙකක් බලමු අපි එකතු කරලා එකට කෙටි කරලා ලියමු. බලන්න පළවෙනි එකේ තියෙන take away the letter I. I අකුර තමයි අයින් වෙන්නේ. බලන්න මම එකක් කියලා දෙන්නම්. ඔන්න she is කියන එක නේද තියෙන්නේ?
දැන් අපි මේ කෙටි කරාම කොහොමද කියන්නේ මට දන්න දරුවෙක් කියන්නේ? she's නේද? මෙන්න මෙහෙම නේද ලියන්නේ පුතේ? මොන අකුරද අයින් උනේ? I අකුර. එහෙනම් she's කියනකොට මෙන්න මෙහෙමයි ලියන්නේ. අන්න ඒ විදිහට ලියන්න බලන්න ඉතුරු දෙක. ඉක්මනට ලියන්න. what is කියන එක කොහොමද ලියන්න ඕන ඔයගොල්ලෝ? කොහොමද ලියන්නේ? what කියලා ලියලා apostrophe එක දාලා what's ඊළඟට he is කියන එක is මෙන්න මේ විදිහට නේ I අකුර තමයි අයින් වෙන්නේ ඊළඟට දෙවෙනි එක take away the letter a අකුරයි අයින් වෙන්නේ අකුර අයින් කළා කොහොමද ලියන්නේ කියලා බලන්න එන කියන්න බලන්න we are කියන එක මට කියන්න බලන්න කෙටි කරලා කොහොමද අපි ලියනකොට ලියන්නේ දන්න දරුවෙක් කියන්නේ we are කොහොමද ලියන්නේ පුතේ WERE කොමාකාරී මේ කමානේ මේකට කියන්නේ apostrophe WE apostrophe RE හරි ඊළඟට බලන්න you are කියන එක එකත් ඒ වගේමයි you ලියුවා මේ apostrophe එක දැම්මා RE ලියුවා ඊළඟට පුතේ they ලියුවා apostrophe දැම්මා RE හරි ඊළඟට take away the letter O ඊළඟේ අයින් වෙන්නේ පුතේ O අකුර බලන්න පළවෙනි එකේ තියෙන do not එහෙනම් do not කියන එක කෙටි කරලා ලියන්න බලන්න don't කියන්නේ ඔව් කොහමද ලියන්නේ DON apostrophe T O අකුර තමයි අයින් වෙන්නේ ඊළඟට is not කියන එක මෙන්න isn't ඊළඟට was not කියන එක was ලිව්වා apostrophe wasn't ඔක ශබ්ද කරන්නේ wasn't හරි ඊළඟට තියෙනවා ඊළඟ in the box below write the underlined words as one word okay ඔය underlined words ඒ කියන්නේ යටින් ඉරි ගහලා තියෙන ඒවා එක වචනයක් විදිහට ලියන්න. ඒ කියන්නේ කෙටි කරලා ලියන්න කියන එක. අතන වචන දෙකක් විදිහට තියෙන ඒවා එකක් කරලා ලියන්න. දැන් බලමු අපි පළවෙනි එක. Dear short tail. short tail කියන්නේ කාටද? short කියන්නේ කොටයිනේ. tail කියන්නේ වලිගය. එහෙනම් මේ කොට වලිගය කියන්නේ නේද? ඔව් කොට වලිගය, දඟර වලිගය ඔය තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවනේ දඟර වලිගය. ඈ? තීරු නේද? ඒ චේතන. මන් දන්නවා. ඈ? මට පේන ඉඳුරත් දඟර වලිගය දන්න හොඳට. ඈ? නේද? ඒකට මේ තෙනුදි මොකක්ද දන්නේ? කොබිච්චිද? ඈ? හරි. අපි බලමු. Dear short tail කොටවලිගයෝ I am missing you මට අත්හැරෙනවා මග ඇරෙනවා. එහෙනම් I am කියන එක කෙටි කරලා අපි ලියන පුතේ I'm කියලා. I'm. ඔයගොල්ලෝ ඔතන යටින් පොඩ්ඩක් ලියා ගන්න මේ ටික. හරි? නැත්තම් ලියන ඉඩක් නැහනේ. ඔය කොටුවේ ඉඩ තියෙනවා. ඒ පොඩ්ඩක් යටින් ලියන්න. ඊට පස්සේ do not කොහමද ලියන්න ඕන? Don't. Very good. Don't. Right. ඊළඟට පුතේ it is කියන එක කොහොමද ලියන්න ඕන? It is. කෙටි කරලා කියන්න. It's. It is කියන එක තුන්වෙනි එක it is it's කියලා ලියන්න ඕන. ඊළඟට I do not like it here මං කැමති නෑ මෙතන කියන එක කියන්නේ. It is very hot. It is very hot. හරි රස්නේ. And the bananas are not tasty. මේ වඳුරෙක් නේ ඉන්නේ මෙතන. එයා කියනවා මේ කෙසෙල් එච්චර රහ නෑලු මෙතන තියෙන කෙසෙල්. Even woolly face. woolly face තව නමක්. හරිද? does not like them. එයත් මේ අඹ වලට මේ කෙසෙල් වලට කැමති නැතිලු.
මොකද්ද මෙතන තියෙන්නේ does not කියන එක. දැන් ඔන්න අලුත් එකක්. doesn't doesn't. ඔව් ඔබ ඔව් ඊළඟට තියෙන පාඩම. doesn't. Right, like them. Today is a holiday and we are resting. අද නිවාඩු දවසක් හින්දා අපි පොඩ්ඩක් rest එකේ ඉන්නේ. We are කියන එක මෙන්න මෙහෙම අපි කෙටි කරා. they are ඔව් ඊළඟට here is what I do on a busy day. මේ මම වැඩ අධික දවසක් කරන වැඩ your brother long tail. ඔන්න දිගවලිගය තමයි එයාගේ සහෝදරයා. එයා තමයි මේක ලියලා තියෙන්නේ. here is කියන එක පුතේ yes yes very good. here is කියන එක කෙටි කරාම here's. ඊළඟට ඔයගොල්ලෝගේ මෙන්න මේ සප්ලිමන්ටරි පොත හැමෝගාම ඇති. හරිද? මේකේ ඔයගොල්ලන්ට දැන් කරපු පාඩම් වලින් 32 වෙනි පිටුවට වෙනකම් කරන්න. 32 නෙවෙයි 33 වෙනි පිටුව වෙනකම් කරන්න පුළුවන්. මේකේ 33 වෙනි පොතේ නම කියන්න පුළුවන්ද? මේ තියෙන සප්ලිමන්ටරි ක්ලාස් වර්ක් බුක් මේක ඔයගොල්ලෝ ගාව ඇති හැමෝම ගාව. හරි? මේකේ 33 වෙනි පිටුව වෙනකම් කරන්න ඕගොල්ලෝගේ නම සහ උඩුගම grade 6 කියලා පොතේ මේ පැත්තේ ලියන්න ඕන. හරිද? මෙන්න මෙතන ලියන්න ඕන. ලියලා දැන් ඊළඟ මාසේ ඔයගොල්ලෝගේ පැක් එක ගන්න එන වෙලාවට ඔයගොල්ලන්ගේ අම්මට හරි තාත්තා හරි නෙන්නේ. අන්න එදාට මං කියන්නම් මං WhatsApp එකට දාන්නම් පණිවිඩයක්. 6-7ටනේ එන්නේ ඔයගොල්ලෝ ගොඩක් වෙලාට ඔක් ගන්න. අන්න එදාට ඇවිල්ලා 6-7ට බාර දීලා යන්න. මට එතකොට ඒක කරෙක්ට් කළා ඔයගොල්ලන්ට ආපහු ලැබෙන විදියට සලස්වන්නම්. ඔයගොල්ලන්ට අම්මලා තාත්තලාට 6-7ට ඇවිල්ලා ඒක කලෙක්ට් කරන් යන්න පුළුවන් විදියක් හදලා දෙන්නම්. හරි? එතකොට මට මේ ටික බලන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වෙනකන් මේ වැඩ ටික කරන්න පුළුවන් මෙතෙන්ට එනවා. දැන් කියලා දීපු ඒවා තමයි තියෙන්නේ. මොනවා හරි අමාරු දෙයක් තියනම් කියන්න. ඒවා අහන්න මගෙන් මං කියලා දෙන්නම්. හරි? මේ වෙනකන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් පුතේ. දැන් කරපු දේවල් තමයි තියෙන්නේ. හරිද? රයිට්. මොකද මේකත් ඉවර කරගන්න ඕන අපි. අපිට වැඩ ගොඩක් තියෙනවා. හරි. හරි. ඒකත් හරි. දැන් අපි මේ ටියුට් එකත් සම්පූර්ණ කරා. ඊළඟට ඔයගොල්ලන්ට ලබන සතියේ ඩික්ටේෂන් වලට අර my father's tree house කියන එකේ අර මුලින්ම තියෙන වරහන් ඇතුළේ තියෙන වචන ටික sleepless wooden delicious wild reed straw big bright old clay raw ඔන්න ඒ වචන ටික තමයි ලබන සතියේ ඩික්ටේෂන්. හරිද? ඒ ටිකත් මාක් කරගන්න. හරි? ඊළඟට අපි දැන් මේ සතියේ ඩික්ටේෂන් ටිකත් ලියලිමු නේද? හරි? මේ සතිය ටිකත් ඔහොම අපි ලියලිමු. රයිට්. චේතනා කියන්න බලන්න මට වචන ටික. men ඔව්. අපි අර ගිය සතියේ පුතේ අර මේ irregular මොනවද මේ plurals වලින් තමයි දුන්නේ නේද? රයිට්. හරි. අපි ඒක ලියමු ඉක්මනට. රයිට්. ලෑස්ති වෙන්න ඔයගොල්ලෝ ඩික්ටේෂන් කියලා ලියලා ලියන්න ඉක්මනට. රයිට්. ලියන්න පළවෙනි එක. ඔයගොල්ලෝ දෙකම ලියන්න නේ. ඒක වචනකයි බහු වචනකයි දෙකම ලියන්න. එතකොට මේ දෙක හොඳට පාඩම් හිටිනවා. ලියන්න පළවෙනි එක child ඒකේ අතීත බහු වචනේත් ලියන්න. හොඳයි. child children child children child children ඊළඟට woman women
right ඊළඟ ලියන්න mouse mice ආයෙ පාරක් කියන්න. mouse के बहुवचने mice ඊළඟ වචනේ පුතේ හරිද? foot feet ඊළඟ man men ඊළඟ oxen එච්චරයි නේද? හරි මම ඉක්මනට ලියන්නම් බෝඩ් එකේ ඔයගොල්ලෝ කරෙක්ට් කරගන්න. Tooth, teeth, ඒකත් ලියන්න tooth teeth හරි රයිට් ඉක්මනට ඔයගොල්ලෝ චෙක් කරගන්න. වැරදි නම් වැරදි දාන්න. වැරදි වචනයක් තුන් පාරක් ලියන්න. ඒක කියන්න ඕනේ. රයිට් කියන්න මට පළවෙනි වචනේ. child children children මෙයා පාඩම් වෙනවා මෙහෙම ලිව්වම. ඒකයි මෙහෙම දුන්නේ. රයිට් ඊළඟට පුතේ womanද? women women ඊළඟට කියන්නේ කොහෙන්ද? mouse mice ඊළඟට foot feet ඊළඟට man ox men oxen ඊළඟට tooth teeth sorry teeth හරි හරිද? හරි ඊළඟට ඔයගොල්ලෝගේ අප්‍රේල් මාසේ ටියුට් එක පොඩ්ඩක් ගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ පෙරලා ගන්න page number 2 ඒක සම්පූර්ණ කරා. ඒකේ exercise 2 එකත් අපි කරා. හරිද? ඔව් ඒකේ දෙක තුනම කරා. ඊට පස්සේ exercise 3 එකට යන්න බලන්න. 3 එක අපි කරේ නැහැ. හරි. ඒක අපි දැන් පොඩ්ඩක් කරමු නේද? 3 එක කරමු. හරි. 3 එක කරන්න පුතේ ඉක්මනට. ඒකේ තියෙන්නේ some of these sentences are right, some are wrong. Correct the sentences that are wrong. ඕකේ සමහර වාක්‍ය හරි. සමහරක් වාක්‍ය වැරදි. ඉතින් වැරදි ඒගොල්ලෝ නිවැරදි කරලා ලියන්න ඕන. බලන්න ඔයගොල්ලෝගේ පළවෙනි එක I am going to buy some flowers. ඒක හරි කියලා දාලා තියෙනව නේද? right. දැන් ඔන්න දෙවෙනි එකට යන්න බලන්න. ඒකේ තියෙන්නේ sheep eat grass. ඒක හරිද වැරදිද? wrong. මොකද්ද එහෙනම්? ඔව්. මොකද්ද පුතේ මේකේ තියෙන වැරද්ද? එහෙම එකක් නෙවෙයි. ඕකේ තියෙන්නේ ඒක වචන බහු වචන පිළිබඳ ප්‍රශ්නයක් තමයි ඕකේ තියෙන්නේ. sheeps කියලා එකක් නෑ නේද? sheep මේකට s දාලා අපි ලියන්නේ නෑනේ. මේකේ බහු වචන sheep නේ. එහෙනම් අපි ලියන්න ඕන මොකද්ද?
sheep eat grass. අන්න එහෙමයි ලියන්න ඕන. හරිද? ඔන්න ඕක තමයි ඕකේ තියෙන වැරද්ද. right. ඊළඟට the police is here. මොකද පුතේ ඕකේ තියෙන වැරද්ද? කියන්න බලන්න. මොකද්ද ඕකේ තියෙන වැරද්ද? ඕගොල්ලෝ ගොඩක් වෙලාට ඕක police ඔව්. ඒක පොලිස් කියලා නෙමෙයි අපි කියන්නේ ශබ්ද ගන්න පොලිස්. හරිද? හොඳට මතක තියාගන්න. මේක අපි සලකන්නේ ප්ලූරල් නවුන් එකක් විදියට. එහෙනම් අපිට මෙතන is කියන එක දාන්න බෑ. අපි දාන්න ඕන are කියන එක. එහෙනම් මොකද්ද අපි කියන්නේ? The police are here. මතකයිනේ කොහොමද ලියන්නේ? The police are here. හරිද? හරිද? yes sir Right, yes very sir good. Very good. ඊළඟට පුතේ the mice is a nocturnal animal. මොකද්ද ඕකේ වැරද්ද? mice ආ? mice Mice. mice ඔව්. දැන් ඕකේ the mice කියලා කියන්න බෑනේ. නේද? දැන් isනේ පිටිපස්සෙන් තියෙන්නේ. නේද? එහෙනම් මේ mice කියන්නේ බහුවචන එකක් නේ. එහෙනම් මේක ලියන්න ඕන අපි මොකද්ද? mice වෙනුවට mouse ලිව්වා නම් හරි නේද? හරි නේද? The mouse is a nocturnal animal. මීයා කියන්නේ නිශාචර සතෙක් කියන එක. nocturnal කියන්නේ ඒකයි. නිශාචර කියන එක. nocturnal කියන්නේ නිශාචර රාත්‍රියේ හැසිරෙන කියන එක. හරිද? ඊට පස්සේ බලන්න පස්වෙනි එක. There is a woman in the car. woman ඒ වාක්‍ය හරිද වැරදිද කියන්නකෝ. Hari sir. ඔව් ඒක හරි. There is a woman in the car. කාර් එක ඇතුළේ ගෑනු කෙනෙක් ඉන්නවා. ඒක හරි. එහෙනම් ඒක අපිට හදන්න දෙයක් නැහැ. right. ඊළඟ these knives are sharp. බලන්නකෝ ඒකේ මොකද්ද වැරද්දක් තියද නැත්නම් හදන්න දෙයක් නැද්ද? මොකද්ද කරන්න තියෙන්නේ? කියන්න පුතේ මොකද්ද කරන්න තියෙන්නේ? ඕකේ පුතේ noun එක බලන්න හොඳට. knives කියන එක හරිද වැරදිද? රසේන මොකෝ knives කියන එක හරිද? වැරදි. වැරදි. knives කියන්නේ ඔහම නෙවෙයි. FES කියලා නෙවෙයි. knives කියන එක ලියන්න ඕන කොහොමද? KNIVES. හරිනේ. දැන් ඔන්න now you have already identified the errors in these sentences. දැන් ඔයගොල්ලෝ අඳුරගත්තා මේවයි තියෙන වැරදි දේවල්. හරිද? එහෙනම් අපි දැන් මේක ඉක්මනට මේක correct කරමු. වැරදි ඒවා විතරක් ලියමු. අනිත් ඒවා ලියන්න දෙයක් නැහැ. එහෙනම් කියන්න මට දෙවෙනි එක ඔයගොල්ලෝ ලියන්න ඕන කොහොමද? sheeps කියන එකේ මෙන්න මේ s අකුර අයින් කරන්න ඕන. අයින් කළා මොකද්ද ඔයගොල්ලෝ ලියන්නේ? sheeps eat grass. හරි නේද? හරි. ඊට පස්සේ දෙවෙනි එක ඒකත් වැරදි නේද? එහෙනම් අපි ඒකත් හදන්න ඕන. Police are here. The police are here. ආ තියෙන්න ඕන ඉස් නෙවෙයි ආ තියෙන්න ඕන. ඒකයි ඒකේ වැරද්ද. හරි. ඊට පස්සේ The mouse is there. ඔව් ඒකේ පුතේ fourth එකේ මොකද්ද? The mice කියන එක ලියන්න බෑ. අපිට ලියන්න වෙන්නේ mice වෙනුවට mouse. The mouse is කියලා තියෙනවා. ඊටු ටික ලියන්න. ඊළඟට පස්වෙනි එක ඒකේ අපිට කරන්න දෙයක් තියද? නෑ ඒක හරි නේද? So you can use a tick. You can put a tick here. Then the last one, sixth one. These knives, and you can understand the error here. We can't write knives like this. So we have to correct it as KNIVES. This is the way to write knives. These knives, blah, blah, blah. Totally. Okay. Then Yes, sir.
Right. So I would like to ask from you whether you have been the victims of the flood. ඔයගොල්ලන්ට දැන් ගිය සතියේ ගම් වතුර ගැලුවා නේද? උඩුගම් පැත්තේ. ගම් වතුරට අහුවෙච්ච දරුවෝ එහෙම ඉන්නවද? Yes, sir. ඊපස්සේ Yes, sir. ඉඳුරලා අහුණාද? මොකද උනේ? ළඟටම ආවා sir. ඊට පස්සේ බැස්සා. very බඩු nice ඇද්ද to hear. sir? very nice to hear that. ලොකු දෙයක්. තව දරුවෝ ඉන්නවද? ගම් වතුරට එහෙම අහුවෙච්ච දරුවෝ? ඔව් සර්. කවුද? චේතනාද? ඉමන්ති යා මොකක්ද උනේ පුතේ? ඉමන්ති මොකද උනේ? යට තට්ටුව යට වුණා. හා හා. පොත් ටික කොහොම හරි බේරගත්තද? ඔව් සර්. හරි. මේ කාලේ කියන්නේ ගොඩක් විපත් බහුල කාලයක් නේද? එහෙන් කොරෝනා එහෙන් ගම් වතුර ගණන් ගන්න එපා ඉතින් ඔහොම තමයි. හරිද? හරි. ඊළඟට පුතේ එක්සර්සයිස් 4 එකත් මම කියලා දෙන්නම්. අපි ඒකත් ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියලා දෙන්නම්. Turn the following sentences into plural form. Right? දැන් මෙච්චර වෙලා අපි වචනයක් තමයි බහුවචන කර කර හිටියේ. දැන් ඔතන අපි කරන්නේ වාක්‍යයක්ම බහුවචන කරන්න හදන්නේ. Right? Now look at the first one. මම හොඳ කියලා දෙන්නම්. හොඳට තේරුම් ගන්න. මේකේ දේවල් දෙකක් විතර අපිට වෙනස් කරන්න වෙන එක වාක්‍යයක. දෙකක් හෝ තුනක්. බලමු. හරි? ඔන්න බලන්න පළවෙනි වාක්‍ය I am a student. මම කියලා දෙනවා හොඳට අහන් ඉන්න. ස්ටුඩන්ට් දැන් බලන්න මට ඉස්සෙල්ලා කියන්න පුතේ ඔයගොල්ලෝ දැන් මේ වාක්‍ය අපි බහුවචන කරන්නනේ හදන්නේ. එතකොට බහුවචන කරද්දි මේකේ වෙනස් වෙන දේවල් ටික මට කියන්න. I am a student. එක එක යන් ඉස්සෙල්ලාම මොකද්ද වෙනස් කරන්න වෙන්නේ අපිට? I කියන එක වෙනස් කරන්න වෙනවා. ඊට පස්සේ I වෙනස් වෙනවා. හරි තව මොනවද වෙනස් කරන්න තියෙන්නේ? am කියන එකත් වෙනස් කරන්න වෙනවා. ඊළඟට තව මොනවද වෙනස් කරන්න වෙන්නේ? Student. ස්ටුඩන්ට් කියන එකත් වෙනස් කරන්න වෙනවා බහුවචන ගන්නකොට. හරිද? එහෙනම් බලන්න මේකේ තුනක් වෙනස් කරන්න වෙනවා. නේද? I කියන එක මොකක් විදියට වෙනස් වෙන්නේ? I කියන්නේ මම. එහෙනම් බහුවචන වලට අපි වෙන්න ඕනේ. අපි we. Very good. we. ඊළඟට ඔව් we නම් දාන්නේ අපිට ඊළඟට ස්ටුඩන්ට් කියන එක බහුවචන කරන්නේ. කියන්නද? Students. Students, very good. We are students, very good. So now you can understand very easily. ඔයාලට හරි තේරුම් ගන්න හරිම ලේසි. මෙතෙන්දි දරුවනේ I කියන එක බහුවචන කොට we වෙනවා. weත් එක්ක am දාන්න බෑ. හරිද? බහුවචනයවත් එක්ක දාන්නේ මෙතෙන්දි are. ස්ටුඩන්ට් කියන්නේ එක ළමයයි. ළමයි ගොඩක් වෙනකොට ස්ටුඩන්ට්ස් වෙනවා. S එකක් අගට වැටෙනවා. A අකුර අයින් වෙනවා. right ලියා ගන්න එහෙනම් පළවෙනි එක we are students කියලා. ලියා ගන්න ඉක්මනට. හරි. දෙවෙනි එක my class is in Gaspard building. my class කියන්නේ මගේ පන්තිය. හරි. is in Gaspard building. Gaspard building කියන්නේ ඒ ගොඩ නැගිල්ල නම. හරිද? එතකොට දැන් ඕකේ මොනවද වෙනස් වෙන්න ඕනේ? කියන්න බලන්න මට. My. ඔව් my කියන එක වෙනස් වෙන්න ඕනේ. ඊළඟට class කියන එක වෙනස් වෙන්න ඕනේ. very good. ඊට පස්සේ is කියන එක වෙනස් වෙන්න ඕනේ. ඊළඟට in එකේ වෙනස් වෙන්න දෙයක් නැහැ. එච්චරයි නේද? Gaspard building කියන එක අපිට වෙනස් කරන්න බෑ. මොකද ඒක එක building එකක නමක් විතරයි. ඉතින් Gaspard buildings කියන්න බෑ. ඒක ගැලපෙන්නේ නැහැ එතකොට. right. එහෙනම් අපි මොනවද වෙනස් කරන්න ඕන? my කියන එක බහුවචන කරනකොට මොකද ලියන්න ඕන? Our. very good. ඔව්. ඔන්න මම දෙකම ලියන්න. Our classes are in Gaspard building. very good. my class is in Gaspard building කියන එක මට ඔක්කොම ලියන්න බැරි වෙයි මෙතන බලමු. හරි ඔන්න ලියුවා. my class is in Gaspard building. මෙතන my කියන එක පුතේ නම් මොකද්ද වෙන්නේ? our වෙනවා. බහුවචන වෙනකොට. අපේ කියන අපේ. Our classes. class කියන එක බහුවචන වෙනකොට මොකක්ද දාන්නේ? අගට es දාන්න ඕන නේද?
මෙතන බහුවචන වුණයින් පස්සේ is කියලා මෙතන ලියන්න බෑ. ආ වෙන්න ඕන. in කියන එක ලිව්වා. ඊළඟට Gaspard building එක එහෙම ලියන්න. හරි. ඊළඟට තව වාක්‍ය තියෙනවා 1 2 3 4 6ක් තියෙනවා නේද? හරි. ඒ වාක්‍ය 6 ඕගොල්ලෝ හෝම්වර්ක් විදියට කරන්න. හරි. ඕකේ අමාරු වචන තියෙනම් මොකද දැන් වෙලාව ගොඩක් ඉක්ම යනවා නැත්තම් ඔයගොල්ලන්ට අමාරු වචන නෑ නේද පුතේ? She is a girl. This is a flower. This is my book. Please look at my picture. She gave me an apple. He's a nice person. මට හිතෙන්නේ ඒවා හරි ලේසි. අමාරු නෑ. ඔයගොල්ලන්ට පුළුවන් මේ ටික ගෙදෙට්ටි කරන්න. හරි? පුළුවන්ද ගෙදෙට්ටි කරන්න? අමාරු වචන තියෙනම් අහන්න දැන් මට. අමාරු දේවල් තියෙනවා. පුළුවන්ද? ඔව් කියන්න පුතේ. ඔව්. මේ she එක බහුවචන කරන්න කරාට පස්සේ මොකද පුතේ? යන්නේ කොහොමද? she කියන වචන හරි. හොඳ ප්‍රශ්නයක් ඒකේ. නම් දේ නේද සර්? ඔව් ඒක තමයි. හොඳ මම කියලා දෙන්න. මේක කියලා දෙන්න පොඩ්ඩයි. 8 වෙනි එකේ තියෙන he is a nice person කියලාද? ඔව් පුතේ පොඩ්ඩක් ඉන්න. he කියන එක she කියන එකේ බහුවචනේ එකකට it කියන එකේ මේ තුනේම පුතේ බහුවචනේ තමයි they. මොකද්ද? he කියන එකේ she කියන එකේ it කියන එකේ බහුවචනේ තමයි they. හොඳට මතක තියාගන්න. හරි? ඊට පස්සේ her කියන එක his කියන එක its කියන එකේ මේවයි බහුවචනයක් අවශ්‍ය වුණොත් අපිට ගන්න වෙන්නේ them කියන එක. හරි? සටහන් කරගන්න ඉක්මනට. හරිනේ? පැහැදිලිද? her කියන්නේ ඇයගේ, his කියන්නේ ඔහුගේ, its කියන්නේ උගේ. එතකොට අපි ඒකේ බහුවචන විදිහට ගන්නේ ඔවුන්ගේ කියලා. ඔවුන්ට. මෙතන මේ sorry මෙතන මෙහෙම ලියා ගන්න. දෙයා. තව එකක් කියලා දෙන්න. දෙයා කියන්නේ ඔවුන්ගේ මේ අයිතිය ගැන කියනකොට. හරි? ඊට පස්සේ මේකත් ඔහොම මතක තියාගන්න. her, his, it. තර him හොඳයි. ඇයව ඇයට ඔහුව ඔහුට ඌව ඌට. එතකොට ඔවුන්ට ඔවුන්ව කියනකොට ඔවුන්ට ඔවුන්ව. එතකොට මෙතන බහුවචනෙත් එන්නේ them කියන එක. මෙතන දෙයා හොඳයි. පටල ගන්න එපා. her, his, its के बहुवचने දෙයා. he, she, it කියන එකේ බහුවචනේ they. her, him, it ඔය වගේ එකක් හදිස්සියේ බහුවචන කරන්නවොත් them කියන එක තමයි ගන්න වෙන්නේ. හරි? ඔයා අපි ඊළඟ සතියේ වාක්‍ය ටික ලියනකොට නිකම් මොක හරියනවා. හරි? දාද කියලා දීපුවා තේරුණාද? අපහැදිලි තැනක් තියද? කියන්න ඉක්මනට. තේරුණා සර්. සියලු දෙනාටම තේරුණාද? හැමෝගෙම අහන්න. Yes sir. Yes sir. හරි. එහෙනම් දරුවනේ so I'm going to terminate the class right now. Thank you very much. කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? Nice person. nice present කියන්නේ ලස්සන නැත්තම් හොඳ tag එකක් කියන එක. හරිද? present එකක් කියන්නේ plural කරන්නේ කොහොමද? ඔය අහුවේ nice person නේද? he's a nice person. person කියන්නේ පුද්ගලයෙක්නේ. ඔව් හොඳ පුද්ගලයෙක්. ෂෝක් පුද්ගලයෙක්. person කියන එකේ බහුවචනේ පුතේ people. හරිද? එකත් ලියා ගන්න. people. ඒකේ බහුවචනේ මොකද්ද? people. right? අන්න ඒ වගේ ගැටලුවක් තියෙන ඒවා අහන්න ඕන. දැන් ලබසතිනේ කියලා දෙනවා කොහොමද? right? එහෙනම් let's terminate our class. Thank you very much for being with me. Have a nice time. Good night to all of you.
Have a nice time. Good night. Bye. Sir, thank you, Right, sir. sir. Thank you, sir. Bye. Goodbye, sir. Thank you, sir. Goodbye, sir. Good night. Good night. Goodbye, sir.